ආයුබෝවන් සියලුම දෙනාට ඉංජිනේරු තාක්ෂණ වේදයේ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ඔබ වෙත අරගෙන එන වීඩියෝ මාලාවේ තවත් වැදගත් වීඩියෝවක් සමගින් අද අපි හමු වෙනවා. විශේෂයෙන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉංජිනේරු තාක්ෂණ වේදයේ උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ සඳහා ලැබෙන ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදයේ සහ විදුලිය තාක්ෂණ වේදයේ විදුලිය සහ ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදයේ යටතේ ලැබෙන MCQ ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. මොකද හේතුව විශේෂයෙන් අපේ දරුවන්ට විදුලිය සහ ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයේ MCQ වලට තමයි බොහෝ විට අපි දකින දෙයක් තමයි උත්තර පත්‍ර පරීක්ෂාවේදී ලකුණු උපයා ගැනීමේ අපහසුතාව තියෙන්නේ. ඉතින් අපි හිතුවා ඒක නිසා ඒ සඳහා යම් උපකාරයක් ඔබට එන්න. මොකද උසස් පෙළ විභාගය සඳහා තව බොහොම කෙටි කාලයක් තියෙන්නේ. ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂය ක්‍රියාත්මක වීම සඳහා. ඉතින් අපි හිතුවා ඔබට අපි මේ දක්වන දායකත්වය අංකා පුරාම විසිරී පැතිරී ඉන්න දුවා දරුවෝ සියලු දෙනාට බොහොම හොඳ අවස්ථාවක් උපකාරයක් වේවි කියලා. ඒක නිසා බලමු පොඩ්ඩක් මේ පසුගිය ප්‍රශ්න පත්‍රවල අපිට MCQ කොටසේ ආපු ඉලෙක්ට්‍රොනික සහ විදුලිය ප්‍රශ්න මොනවද? ඒවට අදාළ නිවැරදි පිළිතුරු අපි කොහොමද තෝරගන්නේ කියලා. සම්බන්ධම ඇවිල්ලා තියෙන තව MCQ එකක් අපිට පල්ලෙහාට ගන්නකො මේක ටිකක් අපහැදිලි අපේ ඡායාරූපේ පොඩි ගැටලුවක් ඇවිත් ඒක අපි පැහැදිලි කරගමු. කාරකාත්මක වර්ධකයකට ඔපරේෂනල් ඇම්ප්ලිෆයර් අත්‍යවශ්‍ය ලක්ෂණයක් නොවන්නේ අපිට ප්‍රශ්නේ පල්ලෙහාට ගන්න. කාරකාත්මක වර්ධකයකට අත්‍යවශ්‍ය ලක්ෂණයක් නොවන්නේ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න මෙන්න මේ හයිලයිට් කරලා තියෙන වචන ලක්ෂණයක් නොවන්නේ. එතකොට කාරකාත්මක වර්ධකයක ලක්ෂණ නොවන ලක්ෂණ පැහැදිලි නේද? එතකොට අපි බලමු විශාල වියුක්ත පුරු ලාභය. කාරකාත්මක වර්ධකයක අපි කොහොමද දන්නවා ඕපන් ලූප් එක දාරාගේ මේ වියුක්ත පුරු ලාභය මොකද වෙන්නේ? ඉතා විශාලයි. එහෙනම් ඒක කාරකාත්මක වර්ධකයක ලක්ෂණය. දෙවෙනි එක අඩු ජවය. ජවය වැඩි. අඩු ජවය කියන එක ඔන්න අපිට නොගැලපෙන එකක් වගේ පේනවා. දැන් අපි තියාගමු අඩු ජවය. තුන්වෙනි එක විශාල ප්‍රධාන සම්පාදනය. ඉන්පුට් ඉම්පිඩන්ස් එක වැඩි කොහොමද? කාරකාත්මක වර්ධකයක අපි කියනවා ප්‍රධාන ප්‍රතිපාදනය. ඉන්පුට් ඉම්පිඩන්ස් එක ඉතාම වැඩි. එහෙනම් ප්‍රධාන සම්පාදනයේ ඉන්පුට් ඉම්පිඩන්ස් එක වැඩි. එහෙනම් විශාල ප්‍රධාන සම්පාදනය එකක් හරි. කාරකාත්මක වර්ධකයක ලක්ෂණය. අඩු ප්‍රතිදාන සම්පාදනය. අවුට්පුට් ඉම්පිඩන්ස් එක අඩුයි. ඒකත් කාරකාත්මක වර්ධකයක ලක්ෂණය. අවුට්පුට් එකේ සම්පාදනය අඩුයි. පස්වෙනි ලක්ෂණය. විශාල සංඛ්‍යාත වර්ධක කලාප පළල. විශාල සංඛ්‍යාත වර්ධක කලාප පළල. එතකොට අර අපි කියනවා ෆ්‍රීකවන්සි රේන්ජ් එක බෑන්ඩ්විඩ්ත් එක කලාප පළල ඉතාම වැඩි. එහෙනම් එතකොට පළවෙනි එක 3 4 5 කියන ඒවා ඔක්කොම මොනවද? කාරකාත්මක වර්ධකයක ලක්ෂණ. එහෙනම් ලක්ෂණයක් වෙන්නේ මොකද්ද? අඩු ජවය. එහෙනම් කාරකාත්මක වර්ධකයක ලක්ෂණ නොවන්නේ කිව්වම මොකද්ද පිළිතුර? දෙවෙනි පිළිතුර. එහෙනම් මම හිතන්නේ කාරකාත්මක වර්ධක සම්බන්ධ කොටස් ටික අපි කතා කරලා ඉවරයි. කාරකාත්මක වර්ධකයක ලක්ෂණයක් නොවන්නේ එහෙනම් දෙවෙනි පිළිතුර. අපි යමු ඊගා ප්‍රශ්නෙට. ඔප්පෙන් ගන්න කොටස් ටික ඉවරයි. ඊගාවට අපිට දීලා තියෙනවා ඍජුකාරක පරිපථ. එතකොට මේකේ ඔයගලන්ට පේනවා ඍජුකාරක සේතුවක් තියෙනවා. එතකොට ඍජුකාරක සේතුවක අපි අනිවාර්යෙන් දානවා. මෙන්න මෙතන ප්‍රත්‍යවර්ත වෝල්ටේජතාවක් දුන්නාම මොකද වෙන්නේ? පූර්ණ තරංග ඍජුකාරක පරිපථයක් තමයි සේතුව. එතකොට මොකද වෙන්නේ? ධනාර්ධය සහ ඍණාර්ධය කියන දෙකම මෙන්න මේ ඉන්පුට් එකේ තියෙන ධන සහ ඍණ කියන අර්ධ දෙකම මොකද වෙන්නේ? එක්ක ධන පැත්තට පෙරලා ගන්න පුළුවන් නැත්නම් ඍණ පැත්තට පෙරලා ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මේ සම්බන්ධ කරලා තියෙන ආකාරය අනුව මොකද වෙන්නේ? ඉන්පුට් සිග්නල් එකේ ධනාර්ධය සහ ඍණාර්ධය දෙකම ධනාර්ධයේ දිශාවට පෙරලෙනවා. එතකොට උදාහරණයක් ගත්තොත් මේ ඉන්පුට් එකේ ධනාර්ධය මෙන්න මෙතන මේ පළවෙනි පොයින්ට් එකට ආවා. මෙතන ඔයගලන්ට පේනවා මේ
සේතුව හදලා තියෙන්නේ පිටුකාරක සේතුව හදලා තියෙන්නේ සමාන්තර ඩයෝඩ් එකම දිශාවට. D1 D3 එකම දිශාවේ DD D2 D4 එකම දිශාව. එතකොට ධනාර්ධයක් මෙන්න මේ පොයින්ට් එකට ආවම මේ පළවෙනි පොයින්ට් එකට ආවම ඔයගලන්ට පේනවා මේ පැත්තට ධාරාව ගලන්න බෑ. මොකද ඊතලෙන් තමයි ධාරාවේ දිශාව දක්වන්නේ. මේක තියෙන්නේ අර බැරියර් එක තියෙන දිශාව, වෝල්ට් එක තියෙන දිශාව. එතකොට මේ පැත්තට ධාරාව ගලන්න බෑ. එතකොට D4 හරහා යන්නේ නෑ. ධනාර්ධය යනවා කවුරු හරහාද? D1 හරහා. D1 හරහා මෙතනට ආවම ආයි මොකද වෙන්නේ? මාර්ග දෙකක් තියෙනවා. එතකොට ඔයගලන්ට පේනවා D2 හරහා යන්න බෑ. ඒ ධනාර්ධය යනවා කවුරු හරහාද? මෙන්න මේ ලෝඩ් එක හරහා ගිහිල්ලා මෙන්න මෙතනට එනවා. මෙතනට ආවම ධනාර්ධයට යන්න පාරවල් දෙකක් තියෙනවා. D2 හරහා මේ පැත්තේ D3 හරහා යන්න පුළුවන්. නැත්නම් D4 හරහා යන්න පුළුවන්. හැබැයි ගැටලුවක් තියෙනවා මොකද්ද? මේ D4 වල මෙන්න මෙතනට ධනාර්ධය එනකොට D4 වල කැතෝඩේ ධන ඇනෝඩේ ධන. එතකොට කැතෝඩේ ඇනෝඩේ දෙකම ධන කියන්නේ ඩයෝඩේ ධන වීමක් වෙන්නේ නැහැ. එහෙනම් D4 හරහා යන්න බෑ. ධනාර්ධය කවුරු හරහාද යන්නේ? D3 හරහා ගිහිල්ලා මෙතනට එනවා. එහෙනම් එතකොට අපිට පේනවා මෙන්න මේ ඉන්පුට් එකේ ධනාර්ධය පාස් වෙනවා. පාස් වෙන්න ඩයෝඩ් දෙකක් නැඹුරු වෙනවා කවුද? D1 සහ D3. ඊගාවට ඍණාර්ධය එනකොට මෙතනට ඍණාර්ධයක් එනකොට මෙන්න මෙතන බිඳුව. එතකොට සම්මත ධාරාව අපි ගන්නේ ධනවල ඉඳලා ඍණට ගලනවායි කියලානේ. එතකොට මොකද වෙන්නේ? මෙන්න මෙතන තියෙන ධන එක මොකද වෙන්නේ? මෙතන ඉඳලා ධන එකක්. බිඳුව කියන්නේ ධන. එතකොට ධන ධාරාව මෙතනට එනවා. මේ පැත්තට යන්න බෑ. D3 හරහා යන්න බෑ. D2 හරහා කොහෙද දෙන්නේ? මෙන්න මෙතන සංදියට එනවා. එතකොට D2 හරහා මෙතනට ආපු ගමන් මොකද? මේ උඩට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ලෝඩ් එක පැත්තට එන්නත් පුළුවන්. හැබැයි ගැටලුවක් තියෙන මොකද්ද? D1 හරහා යන්න බෑ. D1 හරහා යන්න බැරි වෙච්ච ගමන් මොකද වෙන්නේ? මේ ඍණාර්ධයක් කවුරු හරහා දෙන්නේ? ලෝඩ් එක හරහා එනවා. එතකොට මේ ඍණාර්ධය එන්නේ කලින් ධනාර්ධය ගිය පාරෙන්. එහෙනම් ඍණාර්ධයක් මොකද වෙන්නේ? ධන පැත්තටම හැරෙනවා. එතකොට ඍණාර්ධය ඇවිල්ලා මෙන්න මේ සංදියට එනවා. දැන් මොකද වෙන්නේ? මෙන්න මෙතනට ආවම D4 හරහා යන්නත් පුළුවන්, D3 හරහා යන්නත් පුළුවන්. හැබැයි ගැටලුවක් තියෙනවා මොකද? මේ D3 වල එන්නේ කොහොමද? D3 වල ඇනෝඩේටක් දාන, කැතෝඩේටක් දාන D3 නඹුරු වෙන්නේ නැහැ. එහෙනම් අනිවාර්යෙන් අර ඍණාර්ධය කවුරු හරහාද යන්නේ? D4 හරහා මෙතනට එනවා. එහෙනම් ඍණාර්ධය ධනාර්ධයේ කියන දිශාවෙම යනවා. කවුද නඹුරු වෙන්නේ? D2 සහ D4. අපේ අහන්නේ ඒක නෙමෙයි ප්‍රශ්නේ. මම දැන් පරිපථය විස්තර කරේ. අපිට කියනවා පහත A රූපයේ දැක්වෙන පරිදි V1 ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවක් B රූපයේ දැක්වෙන ඍජුකාරක පරිපථයට සපයනු ලබයි. මෙන්න මේක තමයි අවුට්පුට් එක. මේ ට්‍රාන්ස්ෆෝමරේ හරහා මෙතනට දෙන්නේ. පරිපථයේ D4 ඩයෝඩ්. මේ පරිපථයේ D4 ඩයෝඩේ විසන්ධි වූයි. භූගතයට සාපේක්ෂව V බිඳුවේ V0 ඒ කියන්නේ මෙන්න මේ ලෝඩ් එකට ලැබෙන තරංග ආකාරය. එතකොට මම කිව්වා මේකේ ධනාර්ධයයි ඍණාර්ධයයි දෙකම යනවා කවුරු හරහා? ලෝඩ් එක හරහා. විශේෂත්වය මොකද්ද? ධනාර්ධය ගිය පාරෙම ඍණාර්ධය යන්නේ. එතකොට මේකේ බෝඩ් එකේ මම ඇඳුවත් ප්‍රතිදානෙ සාමාන්‍ය ප්‍රතිදානෙ සාමාන්‍ය අවස්ථාවේ ප්‍රතිදානය ගත්තොත් මෙන්න අපේ ඉන්පුට් එක. ඔන්න ඉන්පුට් එක. හරි නේද? එතකොට අවුට්පුට් එක මොකද වෙන්නේ? ධනාර්ධය පාස් වුණා. නැඹුරු වුණා ඩයෝඩ් දෙකක් කවුද? D1 එකයි කවුද නැඹුරුනේ? ධනාර්ධය පාස් වෙන්න D1 එකයි D3 එකයි. D1 D3. ඊට පස්සේ ඍණාර්ධය මොකද වෙන්නේ? මම කිව්වා ඍණාර්ධය මෙන්න මෙතනට එනවා. එතකොට මොකද වෙන්නේ? D2 හරහා යන්නේ. D2 හරහා ගිහින් යන්නේ කවුරු හරහාද? මේ ධනාර්ධය ගිය පාරෙන්. එහෙනම් මෙන්න මේ ඍණාර්ධයට මොකද වෙන්නේ? ඍණාර්ධය හැරෙනවා කොහෙද? මම ඒක රතු පාටින් අදින්නම්. මෙන්න මෙතන තියෙන අපේ ඍණාර්ධය. මෙන්න මේ ඍණාර්ධය හැරිලා යනවා කවුරු හරහා? කවුරු පිටිපස්සේ? ධනාර්ධය ගිය පාරෙම යනවා. එතකොට ඒක යන්නේ නැඹුරු වෙනවා ඩයෝඩ් මොනවද? D4 එකයි D2 එකයි. ආපහු මොකද වෙන්නේ? මෙතන ආපහු ධනාර්ධය යනවා. දැන් අපිට කියන්නේ මොකද්ද? මෙන්න මේකේ D4 විසන්ධි වෙනවා. මෙන්න මේ ඩයෝඩේ විසන්ධි වෙනවා. විසන්ධි වෙච්ච ගමන් මොකද වෙන්නේ? මේක විසන්ධි වුණා කියන්නේ මෙන්න මේ D2 සහ D4 එකතු වෙලා පාස් වෙච්ච අර්ධය මොකද වෙන්නේ? පාස් වෙන්නේ නැහැ. ඒ අර්ධය නැති වෙලා යනවා. එහෙනම් මොකද වෙන්නේ? D2 D4 සම්බන්ධ වුණේ කාටද? මෙන්න මේ අර්ධයට. එහෙනම් මේකේ ප්‍රතිදානය යනකොට කොහොමද වෙන්නේ? මේ D4 විසන්ධි වුණාම මොකද වෙන්නේ? ධනාර්ධයක් යනවා. ආපහු බිඳුවේ. ආපහු ධනාර්ධයක් යනවා. එහෙනම් අපි බලමු උත්තර වල මේකට අදාළ පිළිතුර තියෙන්නේ කොහෙද කියලා?
බලන්නකොට පිළිතුරු ටික ගන්න අපිට. පළවෙනි එකේ තියෙන ඍණාර්ධයක් යනවා. ඊට පස්සේ බිඳුවේ ආපහු ඍණාර්ධයක්. එහෙනම් ඒක වැරදි. දෙවෙනි එකේ තියෙන්නේ මොකක්ද? දෙවෙනි එකේ තියෙන්නේ ධනාත්මක තමයි යන්නේ. මෙන්න මේක තියෙන්නේ. මෙන්න මෙයා. ඒ D1 D2 D1 D2 D3 D4 හතරම ඩයෝඩ් හතරම වැඩ කරනවා. ඊට පස්සේ මෙතන තියෙන මේ ඩයෝඩ් හතරම දිශාව මාරු කළාට පස්සේ ඍණාර්ධය යනවා. ඊගාවට හතරවෙනි පිළිතුර අන්න ධනාර්ධයක් යනවා. ඊගාවට බිඳුවේ ආපහු ධනාර්ධයක්. අන්න අපේ පිළිතුර ඇවිල්ලා තියෙනවා හතරවෙනි. පස්වෙනි එකේ මොකද වෙලා? පටන් ගන්න බිඳුවේ. බිඳුවේ පටන් ගන්න නැහැ මොකද හේතුව? බිඳුවේ පටන් ගන්න නම් අනිවාර්යයෙන් මොකද වෙන්න ඕනේ? මෙන්න මේ අර්ථය නැති වෙන්න. මේ අර්ථය නැති වෙන්න නම් විසන්ධි වෙන්න ඕනේ D1 හෝ D3 දෙකෙන් එකක්. දැන් විසන්ධි වුණා කියන්නේ කවුද? D2 සහ D4 වලින් පාස් වෙන අර්ථය D4 හතරවෙනි ඩයෝඩ්. එහෙනම් හතරවෙනි ඩයෝඩේ විසන්ධි වුණාම අනිවාර්යෙන් පටන් ගන්න ඕනේ ධනාර්ධයකින් ඊට පස්සේ බිඳුව ආපහු ඍණාර්ධය. බැරි වෙලා හරිය මේක අපිට කියවනවා. මේ D1 හරි D3 හරි විසන්ධි වුණා කියලා මෙන්න මේ පිළිතුර නිවැරදි. බිඳුවෙන් පටන් ගත්තා ධනාර්ධයක් ආයි බිඳුව ධනාර්ධය. පැහැදිලි නේද? එහෙනම් මේ ප්‍රශ්නෙට අදාළව නිවැරදි පිළිතුර මොකක්ද? හතරවෙනි පිළිතුර. අපි තවත් ප්‍රශ්නයක් බලමු. මෙන්න මේවත් විතර ලැබෙන ප්‍රශ්න. විද්‍යුත් චුම්බක සම්ප්‍රේෂණය. එතකොට අපිට තියෙනවා සම්ප්‍රේෂණ රැහනක් තුලින් ප්‍රත්‍යාවර්ත විදුලි සම්ප්‍රේෂණයක් ප්‍රත්‍යාවර්ත විදුලි සංඥාවක් සම්ප්‍රේෂණයේදී ඒ සඳහා බලපාන ප්‍රාථමික සංගුණක ප්‍රධාන වශයෙන් මේ සම්ප්‍රේෂණ රැහනක බලපාන සංගුණක හතරක් තියෙනවා. ඒවා තමයි ධාරණාව, මේක ධාරිතාව කියලා තියෙන්නේ වචනේ දැන් අලුත් වචනේ ධාරණාව, පේරණතාව, ප්‍රතිරෝධය සහ සන්නායකතාව. කාන්දු සන්නායකතාව තමයි මේ ජීවනින් සංකේතවත් වෙන්නේ. මෙන්න මේ ප්‍රාථමික සංගුණක හතර රැහනේ කොටසක් සැලකුව විට න්‍යායාත්මකව පිළිහිටන ආකාරය අපෙන් අහන්න. න්‍යායාත්මකව පිළිහිටන ආකාරය මම ඔක ඇඳලා විස්තර කරන්නම්. ඒතකොට බෝඩ් එකට ආවොත් මේ බෝඩ් එකට ආවොත් ඔයගොල්ලන්ට මම ඇඳලා පෙන්නන්නම්. එතකොට මෙන්න මගේ සම්ප්‍රේෂණ රැහැනේ අංක දෙක. සම්ප්‍රේෂණ රැහැනේ අංක දෙක. එතකොට හැම වෙලේම මේ සම්ප්‍රේෂණ රැහැනේ අපිට කියනවා ප්‍රාථමික සංගුණක කීයක් තියනවද? ප්‍රාථමික සංගුණක හතරක් තියෙනවා. එකක් තමයි R. අපි කියනවා ප්‍රතිරෝධය. ඊගාව සංගුණයක තමයි කවුද? L. පේරණතාව. එතකොට මතක තියාගන්න හැම වෙලේම මේ ප්‍රතිරෝධය සහ පේරණතාවය ඉන්නේ සන්නායක රැහැනේ අභ්‍යන්තරයේ ශ්‍රේණිගතව ඉන්නේ. අභ්‍යන්තරයේ තමයි ඉන්නේ. අභ්‍යන්තර ප්‍රතිරෝධය ඊට පස්සේ පේරණතාව ඒ දෙන්නම සන්නායක රැහැනට සන්නායක රැහැනේ අභ්‍යන්තරයේ ඉන්නේ. එතකොට ඒකින්ද ඒගොල්ලෝ ඇඳෙන්නේ මේ අභ්‍යන්තරය. ඊට පස්සේ ධාරණාව C කියන්නේ ධාරණාව, L කියන්නේ කාන්දු සන්නායකතාව. ඔය ධාරණාව වෙන්නේ හැම වෙලේම සන්නායක අර්ධ දෙක අතර. පැහැදිලි නේද? කාන්දු සන්නායකතාවයි ධාරණාවයි දෙන්න ඉන්නේ කාටද? සන්නායක අර්ධ දෙක අතරට. ප්‍රතිරෝධය සහ පේරණතාව වෙන්නේ මේ සන්නායක අර්ධ තුල. එහෙනම් මට අඳින්න පුළුවන් මෙන්න ප්‍රතිරෝධය. ඊට පස්සේ ඉන්නවා මෙන්න මෙතනින් කවුද? මේ තියෙන්නේ පේරණතාව. ඒක පැහැදිලි ඔයගලන්ට. එතකොට මේ දෙන්න ඉන්නේ ශ්‍රේණිගත. ඊට පස්සේ ධාරණාව ඉන්නේ මේ අග්‍ර දෙකට සමාන්තරගත. ඊගාවට ආපහු කාන්දු සන්නායකතාවත් ඉන්නේ අග්‍ර දෙකට සමාන්තරව. ඔන්න ප්‍රාථමික සංගුණක න්‍යායාත්මකව නිවැරදිව පිළිගන ආකාරය. එහෙනම් අපි බලමු නිවැරදි පිළිතුර කොහෙද තියෙන්නේ කියලා. R උයි L උයි. ඒ කියන්නේ පේරණතාවයි ප්‍රතිරෝධයයි ඉන්නෝනේ ශ්‍රේණිගත වෙලා. කාන්දු සන්නායකතාවයි ධාරණාවයි ඉන්නෝනේ එකිනෙකට සමාන්තරගත වෙලා. පළවෙනි එකේ බලන්න L උයි C ශ්‍රේණිගත වෙලා. වැරදි. ආයි බලන්න දෙයක් නැහැ. දෙවෙනි එකේ C G ශ්‍රේණිගත වෙලා. ධාරණාවයි කාන්දු සන්නායකතාවයි නෑ. ඒගොල්ලෝ ඉන්නේ එකිනෙකට සමාන්තරගත. L උයි R උයි ශ්‍රේණිගත වෙලා. C G සමාන්තරගත වෙලා අන්න නිවැරදි පිළිතුර වගේ පේන එකක් තියෙනවා. තුන්වෙනි. අපි ඒක තියාගමු. ඊගාලෙකට යන්න. L උයි G ශ්‍රේණිගත වෙලා. වැරදි. C R උයි ශ්‍රේණිගත වෙලා. ඒකත් වැරදි. එහෙනම් නිවැරදි පිළිතුර මොකද්ද? මේ ප්‍රශ්නෙට අදාළව නිවැරදි පිළිතුර තුන්වෙනි වරණය. තුන්වෙනි එක. හරි. අපි ඊගාව ප්‍රශ්නෙට යමු. මේ වගේම තවත් ප්‍රශ්නයක් අපිට කතා කරලා දැනගි. ඊගාව ප්‍රශ්නේ අපි උඩට ගමු. ආවද? ඒ වගේ ප්‍රශ්නයක් පේනව නේද? එක වගේ ප්‍රශ්න ඇදිලා තියෙනවා. සංඥා සම්ප්‍රේෂණ
මාර්ගයක පරාමිතික අතර සම්බන්ධය නිවැරදිව පෙන්වන පරිපථ සටහන. අර මූලික දේවල් ටිකම තමයි අර කලින් ප්‍රශ්නේම තමයි පොඩ්ඩක් අහන විදිය වෙනස් කරලා. මේ මූලික පරාමිතික අගයන් කියන්නේ මොනවද? මෙන්න මේ අගයන් හතර. ප්‍රතිරෝධය, ප්‍රේරණතාව, සන්නායකතාව, ධාරණාව සහ කාන්දු සන්නායකතාව. ඔන්න රාශීන් හතර නිවැරදිව පෙන්වන පරිපථය අපි බලමු. R7 ශ්‍රේණිගතයි, CG සමාන්තරගතයි. එහෙනම් පළවෙනි උත්තරේ හරියි කියලා අපිට බැලුවම පේනවා. ඒත් අපි යන් ඊගාවේ වල R7 C ශ්‍රේණිගතයි වැරදි. GC ශ්‍රේණිගතයි. ඒකත් වැරදි. G7 ශ්‍රේණිගතයි. ඒකත් වැරදි. R7 ශ්‍රේණිගතයි. මෙතන මොකද කරලා තියෙන්නේ? මේක හරි. ඊට පස්සේ GC ඒ දෙන්න ශ්‍රේණිගතයි. ඒක වැරදි. ඒ දෙන්න ඉන්නේ එකිනෙකට සමාන්තරගතව. එහෙනම් නිවැරදි පිළිතුර මොකක්ද? මෙන්න මේ ප්‍රශ්නෙට අදාළව නිවැරදි පිළිතුර තමයි මොකක්ද? මේ ප්‍රශ්නෙට අදාළව නිවැරදි පිළිතුර පළවෙනි වර්ණය තමයි නිවැරදි පිළිතුර. එහෙනම් පැහැදිලි මේ වගේ ප්‍රශ්න විතර එනවා. ඒක නිසා ඒවට සූදානම් වෙන්න. ඊගාට අපි තවත් ප්‍රශ්නයක් බලමු. ඔන්න අපිට ආපහු වෙලා තියෙනවා කාරකාත්මක වර්ග. ඔපරේෂනල් ඇම්ප්ලිෆයර්. එතකොට මේකේ RF RIN තියෙනවා. ඒක නිසා මේක මොකද්ද? වර්ධකයක්. එතකොට ප්‍රධාන ඉන්පුට් එක දීලා තියෙන්නේ අපවර්තක අග්‍රයට. එහෙනම් මේක මොන වර්ධකයක්ද? අපවර්තක වර්ධකයක්. එතකොට මෙතන අපවර්තක නොවන අග්‍රය මොකද කරලා තියෙන්නේ? ප්‍රතිරෝධකයක් අරහා ග්‍රවුන්ඩ් කරලා තියෙනවා. එතකොට අපිට ග්‍රවුන්ඩ් කරලා තියෙන එකක් භාවිතා වෙන්නේ. ඒක ගැන අපිට හිතන්න දෙයක් නැහැ. එතකොට මොකද අපි කරන්නේ? ඒක ගැන අත්හැරව දානවා. අපිට ප්‍රශ්නේ කියන්නේ මොකක්ද? රූපේ දැක්වන්නේ මේ කාරකාත්මක වර්ධක පරිපථයේ. පරිපථයේ Vout බෙදීම Vn සම්බන්ධතාවය වෙනුයි. ඒ කියන්නේ ගේන් එක හොයන සම්බන්ධතාවය. කාරකාත්මක වර්ධකයක අපි දන්නවා ගේන් එක හොයන්නේ RF යට RN. එතකොට මේක අපවර්තක වර්ධකයක් නිසා අපවර්තක වර්ධකයක ගේන් එක RF බෙදීම RN. එතකොට මේකේ අපවර්තක වර්ධකයක් නිසා තමයි RF බෙදීම RN ආවේ. අපවර්තක නොවන වර්ධකයක් වුණා නම් එක ධන RF යට RN. පැහැදිලි නේද? RF බෙදීම RN වලට එකක් එකතු වෙනවා අපවර්තක නොවන. අපවර්තක නම් මොකද කරන්නේ? RF බෙදීම RN. එහෙනම් Vout බෙදීම Vin කියන එක සමාන වෙනවා මෙන්න මේකේ කාටද? R2 බෙදීම R1. එහෙනම් අපි බලමු. පළවෙනි එක R2 බෙදීම R3. වැරදි. දෙවෙනි පිළිතුර එක ධන R2 බෙදීම R1. මේ කියන්නේ අපවර්තක නොවන වර්ධකය. තුන්වෙනි පිළිතුර R2 බෙදීම R1. අන්න ඒක හරි වගේ පේනවා. ඒක තියාගමු. හතරවෙනි පිළිතුර එක ධන R2 බෙදීම R3. R3 සම්බන්ධයක් මෙතන නැහැ. ඒකෙන්ද හතරවෙනි පිළිතුරත් පැත්තක දැම්ම හැකි අනික මේ එක ධන කියලා තියෙනවා. එකක් අයින් කරලා දැම්ම හැකි. පස්වෙනි පිළිතුර R1 බෙදීම R2. R1 බෙදීම R2 නෙමෙයි හැම වෙලේම ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධකයාගේ ප්‍රධාන ප්‍රතිරෝධකයෙන් බෙදෙන්නේ. ඒකින්ද R2 බෙදීම R1. නිවැරදි පිළිතුර එහෙනම් මොකක්ද? තුන්වෙනි පිළිතුර. ඊගාට අපිට තවත් කාරකාත්මක වර්ධක සම්බන්ධ පරිපථයක් ඇවිල්ලා තියෙනවා. අර වගේමයි මොකද්ද? අපවර්තක වර්ධකයක් තියෙනවා. අපවර්තක වර්ධකයක් මේ පැත්ත මේ පොඩක් අපි ෆොටෝ එක ගන්නකොට ක්ලිප් වෙලා තියෙන්නේ කැපිලා තියෙන්නේ. මේ ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධකයේ කිලෝම් 10යි ප්‍රධාන ප්‍රතිරෝධකයේ කිලෝම් 100යි. එතකොට ඇත්තටම මෙතන වර්ධකයක් නෙමෙයි මෙතන හායකයක් තියෙනවා. ඉන්පුට් එකට වඩා අවුට්පුට් එක අඩු වෙන අවස්ථාවක්. වර්ධක අවස්ථාවක් නෙමෙයි. හායකයේ ඔබට සිලබස් එකේ නෑ. සිලබස් එකේ කතා නොකලත් එතකොට අපි තේරුම් ගන්න ඕනේ. මේකේ ගේන් එක මොකද වෙන්නේ? ගේන් එක දශම ගාණක් වෙන්නේ. එකට වඩා අඩු වගයක් වෙන්නේ. ඒක නිසා මොකද වෙන්නේ? එකට වඩා වැඩි වගයක් ආවොත් තමයි ඉන්පුට් එකට වඩා අවුට්පුට් එක වැඩි වෙන්නේ. එකට වඩා අඩු වගයක් ආව ගමන් මොකද වෙන්නේ? ඉන්පුට් එකට වඩා අවුට්පුට් එක අඩු වෙනවා. එතකොට ඇත්තටම වර්ධකයක් නෙමෙයි හායකයක්. අපවර්තක හායකයක්. ඒක අපි පැත්තක තියමු. හරි. එතකොට අපේ අහනවා මොකද්ද? රූප සරාණේ දැක්වෙන්නේ කාරක වර්ධකයක් යෙදු පරිපථය. එම පරිපථය පිළිබඳ කුමන වගන්තිය සත්‍ය වේ? නිවැරදි වගන්තිය මොකද්ද කියලායි අහන්නේ. හරි. අපි බලමු වගන්ති හතර. පළවෙනි එක කියනවා ඒ අපවර්තක වර්ධකයක් වන අතර ප්‍රතිදානයේ මිලිවෝල්ට් 100 වේ. අපවර්තක වර්ධකයක් කතාව හැබැයි කොහොමද අපි හොයාගන්නේ? අපවර්තක නොවන අතරේ ග්‍රවුන්ඩ් කරලා. ඉන්පුට් එක දීලා තියෙන්නේ කාටද? අපවර්තක අතරේට. එහෙනම් මේක අපවර්තක වර්ධකයක්. හැබැයිම කතාව නම් වර්ධකයක් නෙමෙයි. හායකයක්. කමක් නැහැ අපි වර්ධකයක් කියලා ගමුකෝ. අපවර්තක වර්ධකයක්. ප්‍රතිදානයේ මිලිවෝල්ට් 100යි. එතකොට මේකේ අවුට්පුට් එක සමානයි ඉන්පුට් වැඩි කිරීම ගේන්. එතකොට මේකේ ගේන් එක අපිට එනවා. ගේන් එක අපිට හෙව්ව හැකි මම බෝඩ් එකේ හදන්නම්.
මේක ගේන් සමානයි වෙනවා කාට? ඍණ RF යට R ඉන්ට. එතකොට RF යාගේ කීයද? කිලෝම් 10යි. R ඉන්දියාගේ කිලෝම් 100යි. එතකොට අපිට එන්නේ 0.1යි. ඍණ. මේ ඍණ ලකුණ තුනට එන්නේ අපවර්තක හින්දා. අපි ගේන් එක ගමුකෝ ඍණ ලකුණ අමතක කළා 0.1යි කියලා. එතකොට අවුට්පුට් එක අපිට බැලුව හැකි. අවුට්පුට් සමානයි. අවුට් එක සමාන වෙනවා කාටද? ඉන්පුට් වැඩි කිරීම ගේන්. එහෙනම් එතකොට ඉන්පුට් එක කීයද? මිලිවෝල්ට් 10යි. 10 වැඩි කිරීම 0.1 කියන්නේ කීයද අවුට්පුට් එක? මිලිවෝල්ට් 1යි. එතකොට ඉන්පුට් එක මිලිවෝල්ට් 10ක් දෙනකොට මේකේ අවුට් වෙන්නේ කීයද? මිලිවෝල්ට් 1යි. අර ඒකයි මම කිව්වේ මේක වර්ධකයක් නෙමෙයි හායකයක් කියලා. හරි. එතකොට අවුට්පුට් එක අපිට වෙන්න ඕනේ මිලිවෝල්ට් 1යි. එතකොට මේකෙන් අපිට අයින් කරුව හැකි උත්තර ගොඩක් මොනවද? ප්‍රතිදානයේ මිලිවෝල්ට් 100යි. පළවෙනි උත්තරේ අයින් කරුවේ. ප්‍රතිදානයේ මිලිවෝල්ට් 10යි. මේ මුල බලන්නවත් උපා. ඇයි හේතුව? ප්‍රතිදානය අපි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ හතරවෙනි උත්තරේ තුන්වෙනි උත්තරේ මිලිවෝල්ට් 1යි. ඒක ගැන සලකන්න වෙනවා. හතරවෙනි උත්තරේ ප්‍රතිදානයේ මිලිවෝල්ට් 100යි. ඒකත් අමතක කරලා දාන්න වැඩක් නෑ අපි. පස්වෙනි උත්තරේ ප්‍රතිදානයේ මිලිවෝල්ට් 1යි. ප්‍රතිදානයේ මිලිවෝල්ට් 1යි තියෙන උත්තර දෙකයි අපිට තියෙන්නේ. එතකොට ප්‍රතිදානය හරි. ඊට පස්සේ බලන්න ඕනේ මොකක්ද? මේකේ වර්ධක අවස්ථාව. මේක අපවර්තක වර්ධකයක්. තුන්වෙනි උත්තරේ කියන්නේ මේ අපවර්තක නොවන වර්ධකයක්. එළිම වැරදි. ඇයි? අපවර්තක නොවන අන්තරේ ග්‍රවුන්ඩ් කරලා. එහෙනම් මේක අනිවාර්යයෙන් මොකක්ද? ඒ අපවර්තක වර්ධකයක් වන අතර ප්‍රතිදානයේ මිලිවෝල්ට් 1ක් වේ. ඇත්තම කතාව නම් කිව්වේ පොතේ අපවර්තක වර්ධකයක් නෙමෙයි නේද? අපවර්තක හායක. අපවර්තක හායකයක් වන අතර ප්‍රතිදානයේ මිලිවෝල්ට් 1ක් වේ. අපි ඉතින් මේකට තියෙන විදිහට ගමු නේද? අපවර්තක වර්ධකයක් වන අතර ප්‍රතිදානයේ මිලිවෝල්ට් 1ක. එහෙනම් නිවැරදි පිළිතුර 5 වෙනි පිළිතුර. අපි යමු ඊගා ප්‍රශ්නෙට. ආවොත් අපිට පොඩ්ඩක් zoom out කරලා දෙන්න වෙනවා. රූපයේ දැක්වෙන කාරකාත්මක වර්ධක පරිපථයේ වෝල්ටීයතා ලාභය කොපමණද? ගේන් එක අහන්න. ගේන් එක. එතකොට වෝල්ටීයතා ලාභය හොයන්න කලින් අපි බලන්න ඕනේ මෙයා මොකක්ද? මොන වර්ධකයක්ද කියලා. එතකොට මේකේ ඔයගොල්ලන්ට පේනවා ඉන්පුට් එක දීලා තියෙන කාටද? අපවර්තක නොවන අප්ග්‍රේඩ්. එහෙනම් මේක මොකද්ද? අපවර්තක නොවන වර්ධකයක්. පැහැදිලි නේද? අපවර්තක නොවන වර්ධකයක් නම් ගේන් එක හොයන්න. අපවර්තක වර්ධකයක ගේන් එක හෙව්වේ ඍණ RF යට R in. අපවර්තක නොවන වර්ධකයක ගේන් එක හොයන සමීකරණය තමයි මේවා තියරිදී අපි ඉගෙනගෙන තියෙනවා. ගේන් සමානයි කාටද? එක ධන RF යට කවුද? R in. එතකොට අපේ අහන්නේ වෝල්ටීයතා ලාභය. මේ වෝල්ටීයතා ලාභය තමයි අහන්නේ. එහෙනම් අපිට කිව්ව හැකි එක ධන RF යට R in. එතකොට මෙන්න මේ RF යට R in කියන එක මුලින් සුළු කරන්න. එහෙනම් RF කීයද? කිලෝම් 10යි. 10 බෙදීම 1යි කියන්නේ 10යි. 10ට එකක් එකතු කළාම ගේන් එක කීයද? අපිට එන්නේ ගේන් එක 11යි. එහෙනම් 11 කියන පිළිතුර කීයද? 5 වෙනි පිළිතුර. බොහොම සරලයි. බැරි වෙලා හරිය මේක අපවර්තක වර්ධකයක් වුණා නම් මොකද? අපවර්තක වර්ධකයක් වුණා නම් පිළිතුර එන්නේ අපවර්තක එකක් වුණා නම් RF යට R in. ඍණ ලකුණ අමතක කරන්නකො. ඍණ ලකුණක් එනවා අපවර්තක නිසා. දැන් ඍණ ලකුණ අමතක කරන්න. එතකොට 10 බෙදීම 1 කියන්නේ කීයද? 10යි. මෙන්න බලන්න මේ පිළිතුරක් තියෙනවා. පැහැදිලි නේද? ඕගොල්ලන්ගේ නොමග යවන්නේ මේ පිළිතුරක් දීලා තියෙනවා. ඒකින්ද කලබල වෙන්න එපා. බොහොම පැහැදිලිව කියවන්න. කියවලා බලලා නිවැරදි පිළිතුර තෝරන්න. එහෙනම් මේක අපවර්තක වර්ධකයක්. අපවර්තක නොවන වර්ධකයක් නිසා මොකද වෙන්නේ? පිළිතුර 10 නෙමෙයි පිළිතුර කීයද? 11යි. 10ට එකක් එකතු වෙනවා. හරි. ඊගා ප්‍රශ්නෙට අපි යමු. ट्रांजिस्टर संबंध MCQ. ट्रांजिस्टर संबंध MCQ වැඩි ඇවිල්ලා නේ. මේක ටිකක් සංකීර්ණ එකක් හැබැයි. මේක අපි කතා කළා මේ තියෙන්නේ ස්වයං නැඹුරු පරිපථයක්. එතකොට අපෙන් අහන්නේ මොකද්ද? රූපයේ දක්වා ඇති ट्रांजिस्टर පරිපථයේ IC ධාරාව. එතකොට මේ IC ධාරාව හොයන්න අපිට සමීකරණයක් තියෙනවා. මේක නම් සමීකරණය අපේ ඔළුවේ තියෙනවා නම් හදන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ගොඩාක් සංකීර්ණ වෙනවා. අපි බෝඩ් එකකට සම්බන්ධ වෙලා බලමු මේකට අදාළ සමීකරණය ලියලා කොහොමද ප්‍රතිදානය ගන්න කියලා. එතකොට මම කියනවා මේ ස්වයං නැඹුරුවේදී මේ පරිපථය අපිට IB හොයන සමීකරණයක් තියෙනවා. IB හොයාගත්ත ගමන් අපිට IC හොයන්න පුළුවන්. අපෙන් අහන්නේ
IC ධාරාව. එතකොට අපිට සමීකරණය තමයි IB හොයන්න. IB සමානයි VCC ඍණ VBE බෙදීම VCC ඍණ VBE බෙදීම HFE ධන 1 වැඩි කිරීම RC ධන RB. එතකොට මේ ඉන්නේ IB ආගේ මේ IB ගුණ කළොත් එතකොට අපි දන්නවා තව පොදු සමීකරණයක් තියෙනවා මොකද්ද? IC සමානයි බීටා IB කියලා. IC සමානයි බීටා IB කියලා තව පොදු සමීකරණයක් තියෙනවා. එතකොට මෙන්න මේ IB ආගේ ගුණ කළොත් බීටාගෙන් අපිට ලැබෙනවා කවුද? IC. එහෙනම් මම මෙතන කෙලින්ම මේක වෙනස් කරනවා IC කියලා. කොහොමද? මේක වැඩි කරනවා කාගෙන්ද අවසාන වශයෙන් ආපහු. I මෙන්න මේ IB ධාරාව වැඩි කරනවා කාගෙන්ද? බීටාගෙන්. එතකොට හරි. එහෙනම් ආදේශ කරලා බලමු. 10.4 ඍණ 0.7 බෙදීම HFE කියන්නේ 99යි 99 ධන 1යි. ඒක වැඩි කිරීම RC කියන්නේ ඕම් 100යි. 100 ධන RB කියන්නේ කිලෝ ඕම් 10යි ඕම් කරාම ඕම් 10000යි. ගුණ කිරීම ආපහු කවුද? බීටා කියන්නේ 99යි. එතකොට අපිට මෙතන එනවා සුළු වුණාම 10 බෙදීම 20000. මෙතන 100 ගුණ කිරීම 100 කියන්නේ 10000යි 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 20000යි. මෙතන 10.7න් 0.7ක් කඩ කළාම 10යි. ගුණ කිරීම 99. ඔක සුළු වුණාම එනවා අපිට උත්තරේ. මේක සුළු වුණාට පස්සේ අපිට එනවා උත්තරේ මිලි ඇම්පියර් 49.5ක් කියලා උත්තරේ. මිලි ඇම්පියර් 49.5යි. එහෙනම් බලන්න මේ ප්‍රශ්නේ අපෙන් අහන්නේ IC ධාරාව. මිලි ඇම්පියර් 10යි ඒක වැරදි 10.5යි එකක් වැරදි 49.5යි ඒක තමයි නිවැරදි පිළිතුර. ගණනය කළාම නිවැරදි පිළිතුර ලැබුණා නම් ආයෙ අනිත් පිළිතුර ගැන හිතන්න එපා. මොකද හේතුව ඒක තමයි එකම නිවැරදි පිළිතුර. අපි යමු ඊගා ප්‍රශ්නෙට. ඊගා ප්‍රශ්නේ අපි බලමු. ඊගා ප්‍රශ්නේ මේ වගේ ප්‍රශ්නත් අපිට එනවා. CR සර්කිට් එකක් තියෙනවා. CR සර්කිට් එකක්. එතකොට CR සර්කිට් එක අපි දන්නවා මෙන්න මේ ධාරිත්‍රකයක් සහ ප්‍රතිරෝධකයක් ශ්‍රේණීගත කරලා ප්‍රත්‍යාවර්ත සැපයුමක් දීලා තියෙනවා. වෝල්ට් 240යි හර්ට් 50ක් වන. ප්‍රතිරෝධකයේ දෙපස වෝල්ටීයතාව 192යි. ධාරිත්‍රකයේ දෙපස වෝල්ටීයතාව කීයද කියලා අහන්න. එතකොට මේක ප්‍රත්‍යාවර්ත සැපයුමක් දීපු CR පරිපථයක්. එතකොට අපි අනිවාර්යෙන් දන්නවා ප්‍රතිරෝධකයේ හරහා ප්‍රත්‍යාවර්ත ධාරාව වෝල්ටීයතාවයි ධාරාවයි සමකලයි. හැබැයි ධාරිත්‍රකයේ හරහා ගියාම මොකද වෙන්නේ? ධාරාවට වඩා වෝල්ටීයතාව මොකද වෙන්නේ? පසු වෙනවා. ධාරාව මුලින් යනවා ඊට අංශක 90 පසුපසින් යනවා කවුද? වෝල්ටීයතාව ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාව කවුරු හරහා? ධාරිත්‍රකයේ හරහා. එහෙනම් සාමාන්‍ය VG එකතුව ගත්තොත් මේ පරිපථයට නිවැරදි වෙන්නේ නැහැ. එතකොට ඕගොල්ලන්ට එන ගැටලුව තමයි මොකද්ද? ඕගොල්ලෝ ටක් ගාලා මේකක් දැක්ක ගමන් මෙන්න මේක AC කියලා හිතාම නැතුව මොකද කරන්නේ? 240න් අඩු කරනවා 192ක් අඩු කරලා උත්තරේ ගන්නවා මෙතන. 240න් 192ක් අඩු කළාම උත්තරෙත් මෙතන තියෙනවා. එතකොට 240න් 192ක් අඩු කළාම අපිට එන්නේ වෝල්ට් 48යි. ටග්ගාලා කෙනෙක් මොකද කරන්නේ? 48 කියන උත්තරේ තෝරනවා. ඒක දීලා තියෙන්නේ මොකටද? ඕගොල්ලන්ව නොමග යන්න. එතකොට අනිවාර්යයෙන්ම මතක තියාගන්න මේ CR සර්කිට් එකක්, LR සර්කිට් එකක්, LCR සර්කිට් එකක් ඔය මොන පරිපථයකට ප්‍රත්‍යාවර්ත සැපයුමක් සම්බන්ධ කළත් සරල එකතුව ඒ කියන්නේ BG එකතුවෙන් අපිට ගන්න බෑ මේ 240 සමානයි 192 දාන BC කියලා ගන්න බෑ. ඒක නිසා අපි දර්ශක එකතුව ගන්නවා. දර්ශක එකතුව ගන්න නම් අපිට දර්ශක ත්‍රිකෝණයක් අඳින්න ඕනේ. දර්ශක ත්‍රිකෝණය අඳහම අපිට එනවා දර්ශක එකතුව. එතකොට මම බෝඩ් එකේ මේ පරිපථයට අදාළ දර්ශක ත්‍රිකෝණය අඳින්න. එතකොට දර්ශක ත්‍රිකෝණය අඳිනකොට මෙන්න මේ පරිපථයේ මේ ප්‍රතිරෝධකයේ සහ ධාරිත්‍රකයේ කියන දෙන්නට පොදු සංරචකයක් අපි ගන්නවා. ශ්‍රේණීගත පරිපථයක් නිසා පොදු සංරචකයේ කවුද? ධාරාව. එතකොට ධාරාව රෙෆරන්ස් තියලා මේ පැත්තට යනවා කවුද? VR වෝල්ටේජතාව මේ පැත්තට මෙනවා කවුද? IR. ඒ IR උත් සමාන වෙනවා IC සඳහා. එතකොට ධාරිත්‍රකයේ හරහා යනකොට මේ ප්‍රතිරෝධකයේ හරහා වෝල්ටේජතාවයි ධාරාවයි සමකලාවේ ධාරිත්‍රකයේ හරහා ගියාම මොකද වෙන්නේ? වචනේ තමයි සිවිල් CIVIL මේ ධාරිත්‍රකයක් තුලින් යනකොට ධාරාව මුලින් යනවා
ඊට අංශක 90ක් පසුපසින් යනවා වෝල්ටීයතාව ප්‍රේරකයක් තුලින් යනකොට මොකද වෙන්නේ වෝල්ටීයතාව මුලින් යනවා ඊට අංශක 90ක් පසුපසින් ධාරාව යනවා එතකොට ඔක මතක තියාගන්න මේවා න්‍යායාත්මක කරුණු ඒක නිසා ඔන්න මම තවත් ලේසි කරනවා මේ සිරිල් කියන වචනේ මතක තියාගත්තා නම් හරි ධාරිත්‍රකයක් තුලින් ධාරාව මුලින් ඊට අංශක 90ක් පසුපසින් වෝල්ටීයතාව C කියන්නේ ධාරිත්‍රකය I කියන්නේ ධාරාව V කියන්නේ වෝල්ටීයතාව I මුලින් V පසුපසින් ප්‍රේරකයක් තුලින් ප්‍රේරකය කියන්නේ L වල මුලින් ඉන්නේ කවුද V මුලින් ඉන්නවා I පසුපසින් තියෙනවා වෝල්ටීයතාවට වඩා අංශක 90ක් පසුපසින් ධාරාව එතකොට අපිට තියෙන දැන් ධාරිත්‍රකයක් මෙන්න මේ ධාරාවට වඩා අංශක 90ක් පසුපසින් එන්න ඕනි කවුද වෝල්ටීයතාව VC එන්න ඕනි මේ ධාරාවට වඩා අංශක 90ක් පසුපසින් එතකොට දෛශික ධන දිශාව හැම වෙලෙම දෛශික ධන දිශාව කොහෙටද වාමාවර්ත එහෙනම් දෛශික ඍණ දිශාව කියන්නේ මෙන්න මේ පැත්තට ඇඳෙන්න ඕනේ මෙහා කවුද VC ඊට පස්සේ අපි කරන්නේ මොකක්ද මේ VC කිසිම අඩුවක් නැතුව මෙතනට ගේනවා මේකට සමාන්තරව මෙතනට ගේනවා ගෙනහලා මෙයා මේ විදිහට යා කරනවා මෙන්න මෙතනින් අපි දෙනවා කවුද VS එතකොට මෙයා VS මෙයා VC මෙයා කවුද VR එතකොට මේ තියෙන ඍජුකෝණීය ත්‍රිකෝණයක් එතකොට මෙතන එනවා අපිට කවුද θ කෝණය මම තියරයක් මතක් කළා හරි එතකොට අපිට ලියන්න පුළුවන් මොකද්ද මෙතන VG එකතුව ගන්නකොට VG එකතුව ගන්නකොට එන්නේ VS සමානයි VR ධන VC නේ දෛශික එකතුව ගන්නකොට මොකද වෙන්නේ මේ දෛශික ත්‍රිකෝණයම VS වර්ග සමානයි VR වර්ග ධන කවුද VC වර්ග එහෙනම් VS සමානයි වර්ගමූල VR වර්ග ධන VC වර්ග අපිට ඕනි කවුද VC ඕනි එහෙනම් මම ලියනවා මොකද VC සමානයි VS වර්ග ඍණ VR වර්ගයේ කවුද වර්ගමූලය එතකොට අපිට ලියන්න පුළුවන් 240 වර්ගයේ අඩු කිරීම VR කියන්නේ 192යි 192 වර්ගයේ කවුද වර්ගමූලය එතකොට අපිට ලැබෙනවා පිළිතුර වෝල්ට් මේක සුළු කළාම ලැබෙනවා වෝල්ට් 144 වෝල්ට් 144ක් ඒ කියන්නේ කීවෙනි පිළිතුරද පස්වෙනි පිළිතුර එහෙනම් ඒකත් ඔන්න ඕගොල්ලන්ට හොඳින්ම පැහැදිලි අපි යමු ඊගාව ප්‍රශ්නෙට සංඛ්‍යාක පරිපථයක් තියෙන්නේ තර්ක පරිපථයක් ලොජික් ගේට් වලින් ආපු ප්‍රශ්නයක් තියෙන අපිට ලොජික් ගේට් වලත් ප්‍රශ්න නිතරම එනවා ඒක නිසා සැලකිලිමත් වෙන්න වෙනවා සංඛ්‍යාක පරිපථ තුනක් රූප වල දැක්වේ පළවෙනි පරිපථය අපිට පේනවා not gate එක තියෙන්නේ දෙවෙනි පරිපථයේ තියෙන්නේ and gate එක තුන්වෙනි එක තියෙන්නේ combination logic එක සංයෝජන තාර්කික පරිපථය එතකොට අපිට කියනවා ඒවා අතුරින් y සමානයි p අනුපූරක ගුණ කිරීම q එකතු කිරීම pq අනුපූරක බූලියානු ප්‍රකාශනය නිරූපණය කරන පරිපථය වෙනුයි එතකොට සංයෝජන තාර්කික පරිපථයකට අදාළ බූලියානු සමීකරණයක් තියෙන්නේ එතකොට අපිට මේක සුළු කරලා විසඳන්න පුළුවන්කම තියෙනවා එතකොට අපි බලමු y සමානයි p අනුපූරක වැඩි කිරීම q ධන pq අනුපූරක හරි අපි බලමු මේක නිවැරදිද කියලා පළවෙනි සමීකරණයේ තියෙන්නේ y සමානයි p අනුපූරක අපි දන්නේ නැහැ මේක සරල වෙනවද කියලා බලන්න කලින් අපි නිකන් මේ ගේට් වල සමීකරණ ටික ගත්තොත් මෙයා සමානයි y සමානයි p අනුපූරක මේකේ y සමානයි p ගුණ කිරීම q ඊට පස්සේ මෙන්න මේකට ගියොත් y සමානයි මේ සංයෝජන තාර්කික පරිපථයක් y සමානයි බලන්න මෙන්න මේ පළවෙනි AND ගේට් එකට ඇවිල්ලා තියෙනවා p අනුපූරක මෙතනින් q කෙලින්ම ඇවිල්ලා තියෙනවා එහෙනම් මෙතන පළවෙනි එක එනවා මොකද්ද p අනුපූරක ගුණ කිරීම q p අනුපූරක ගුණ කිරීම q මෙන්න මෙතන තියෙනවා ඊට පස්සේ දෙවෙනි ගේට් එකේ ඒකට AND එකක් තියෙනවා ඒක අවුට්පුට් එක AND එකට එකතු වෙලා තියෙන එහෙනම් අපිට ලියුව හැකි මොකද්ද p අනුපූරක ගුණ කිරීම q එකතු කිරීම ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේ තියෙන්නේ කවුද දෙවෙනි අවස්ථාවේ ගෙලින්ම මෙතනට ඇවිල්ලා තියෙනවා q අනුපූරක මෙතනට ඇවිල්ලා තියෙනවා කවුද මෙතනට ඇවිල්ලා තියෙනවා p අනුපූරක p ගුණ කිරීම q වල අනුපූරකේ p ගුණ කිරීම q වල භායක ඇවිල්ලා තියෙනවා එතකොට මේ පරිපථය ඔයගලන්ට පේනවා මෙන්න මේ c එක ගැලපෙනවා
p අනුපූරක ගුණ කිරීම q එකතු කිරීම මේ OR ගේට් එකකින් ඉඳලා එකතු කිරීම pq p ගුණ කිරීම q වල සම්පූර්ණ භායක. එතකොට මෙන්න මේ c සර්කිට් එක හරි. මේකට අදාළ. එතකොට මෙතන උත්තරේ තියෙනවා c පමණ. හැබැයි ගැටලුවක් තියෙනවා. මොකද හේතුව අපිට මේක තව සරල කරන්න පුළුවන්. එතකොට ලොජික් ගේට් ගැන අපිට ගැඹුරින් කතා කරන්න වෙලාවක් නැහැ දැනට. මේක සරල කළොත් අපිට එනවා y සමානයි p අනුපූරක කියලා. මෙන්න මේ කම්බිනේෂන් සර්කිට් එකට අදාළ මේ සමීකරණය සරල කරලා සුළු කළොත් අපිට එනවා y සමානයි p අනුපූරක. එතකොට මෙන්න මේ ගේට් එක. a කියන එකක් මොකද්ද? y සමානයි p අනුපූරක. එහෙනම් එතකොට අපිට පේනවා මේකේ c කියන උත්තරේ නිවැරදි. මේ සම්පූර්ණ සර්කිට් එක වශයෙන් ගත්තාම c කියන උත්තරේ නිවැරදි. තනි ගේට් එකක් වශයෙන් ගත්තාම a කියන උත්තරේ නිවැරදි. විභාගයේදී ඒක නිසා දුවෙමු. ඉතින් අපිට දුන්නා ඕගොල්ලන්ගේ සමහර දරුවෝ මේක සරල කරන්න නැතුව කෙලින්ම c පමණක් කියලා ගත්තා. තුන්වෙනි පිළිතුර පමණක් කියලා ගත්තා. සමහර දරුවෝ මේක සරල කරලා ගත්තා. a හා c පමණ. ඇත්තම පිළිතුර නම් සරල කළාම c එකට අනුරූපව මේ එකක් ගැලපෙනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් පස්වෙනි පිළිතුර a හා c පමණි. එහෙම නැත්නම් තුන්වෙනි පිළිතුර. විභාගයේ ඔය දෙකටම ලකුණු ලබා දුන්නා. මොකද මේක තවදුරටත් සරල වෙන නිසා. ඒ නිසා ඒවත් සැලකිලිමත් වෙන්න. ඊගා ප්‍රශ්නෙට අපි ඒකත් පොඩ්ඩක් අර අපේ ෆොටෝ ගහනකොට පොඩ්ඩක් වෙනස් වෙනවා. දැන් කලබලේ හින්දා අමක් නැහැ. අපි ඉක්මනින් කතා කරමු. රූපයේ දැක්වෙන කැටිසරානේ පාලන අග්‍රයේ තර්ක තත්ත්වයේ බිඳුව වන ප්‍රතිදානයේ වෙත යොමු කරන තර්ක තත්ත්වයේම ප්‍රදානය වීමට ප්‍රදානයේ වෙත යොමු කරන තර්ක තත්ත්වයේම ප්‍රතිදානය වීමට පාලන අග්‍රයේ තර්ක තත්ත්වය එක වෙන විට ප්‍රදානයේ වෙත යොමු කරන තර්ක තත්ත්වයේ ප්‍රදානයේ වෙත යොමු කරන තර්ක තත්ත්වයේ අපවර්තකය ප්‍රතිදානය වීමටත් අවශ්‍යයි. ඒ කියන්නේ මේකේ ඉන්පුට් එක බිඳුව වෙනකොට මෙන්න මේ පාලනාගේ ප්‍රධානයේ බිඳුව වෙනකොට ඉන්පුට් එක වෙන්න ඕනේ මොකද්ද? ඉන්පුට් එකම අවුට්පුට් එක විදිහට එන්න ඕනේ. ඒ කියන්නේ පාලනාගයේ තියෙන බිඳුව නම් ඉන්පුට් එකම අවුට්පුට් එක විදිහට එන්න ඕනේ. පාලනාගයේ තියෙන එක නම් ඉන්පුට් එකේ අපවර්තක ප්‍රතිදානය අවුට්පුට් එක විදිහට එන්න ඕනේ. අපි චුට්ටක් ඔක ඇඳලා බලමු බෝඩ් එකේ. අපි බෝඩ් එකේ ඇඳලා බලමු කොහොමද ප්‍රතිදානය එන්නේ කියලා. එතකොට මේ වගේ ප්‍රශ්නයක් ආවම ඔයගලන්ට ලේසිම දේ තමයි මේක පොඩ්ඩක් ඇඳගන්න එක. එතකොට පළවෙනි අවස්ථාව කියන්නේ මොකද්ද? පාලනාංකය. ඔන්න මගේ control pin එක. මම CP කියලා ගන්නවා control pin එක. IN කියලා ගන්නවා input එක. මේ පැත්ත මගේ output එක. එතකොට අපිට කියනවා පාලනාංකයේ තර්කමය තත්ත්වයේ බිඳුව වෙනවා. බිඳුව වුණාම මොකද වෙන්න ඕනේ කියන්නේ? input එකට දෙන තර්කමය තත්ත්වයෙම output එකට දෙන්න. එතකොට බිඳුව වුණොත් input එකට දෙන්න පුළුවන් අවස්ථා දෙකයි. එක්කෝ බිඳුව, එහෙම නැත්නම් එක. පාලනාංකයේ තියෙන බිඳුවමයි. එතකොට අපිට කියනවා මොකද්ද? පාලනාංකයේ බිඳුව තියෙනකොට input එකම output එක විදියට දෙන්න. එහෙනම් බිඳුව වුණාම බිඳුවයි, බිඳුව එක වුණාම එකයි. ඊට පස්සේ කියනවා මොකක්ද? පාලනාංකයේ අගය එක වුණොත් input එකේ ප්‍රතිදානය input එකේ අපවර්තකය ප්‍රතිදානයේ විදිහට දෙන්න. input එකේ අපවර්තකය තමයි ප්‍රතිදානය. එහෙනම් පාලනාංකයේ තියෙන එක input එක බිඳුව වෙනකොට output එක එක වෙන්න ඕනේ. input එක එක වෙනකොට output එක මොකද වෙන්න ඕනේ? බිඳුව වෙන්න ඕනේ. දැන් ඔයගලන්ට පේනවා මෙන්න සත්‍යතාව වගුවක් නිර්මාණය වෙලා අපිට නොදැනීම. සත්‍යතාව වගුවක් අපිට නොදැනීම නිර්මාණය වෙලා. බිඳුවයි output එක බිඳුවයි. බිඳුවයි එකයි output එක එකයි. එකයි බිඳුවයි output එක එකයි. එකයි output එක බිඳුවයි. සමාන තර්කන මට්ටම් වල ඉන්පුට් දෙක සමාන තර්කන මට්ටම් වල තියෙනකොට ප්‍රතිදානීය බිඳුවයි. මොකද්ද මේ ගේට් එක? මේ ගේට් එක තමයි කවුද? XOR ගේට් එක. එතකොට අපිට එන්නේ මොකක්ද? Z සමානයි මේක අපිට ගන්න හැකි මොකක්ද? A or B. ඉන්පුට් දෙක අසමාන අවස්ථාවේ විතරයි අවුට්පුට් එක එක බවට පත් වෙන්න ඕනේ. එහෙනම් අපිට තියෙනවා මෙන්න පිළිතුර මොකද්ද? මේකට අදාළව පිළිතුර පළවෙනි පිළිතුර XOR ගේට් එක. එහෙනම් එකක් පැහැදිලි.
අපි යමු ඊගාව ප්‍රශ්නෙට. 17 වෙනි ප්‍රශ්නේ. මේකත් අර වගේමයි. කම්බිනේෂන් සර්කිට් එකක් අපිට සමීකරණයක් තියෙනවා. මෙතන සර්කිට් එකක් දෙමේ දීලා තියෙන සමීකරණයක්. සමීකරණය අනුව නිවැරදි සර්කිට් එක මොකක්ද කියලා යහන්නේ. සමීකරණය තමයි y සමානයි a අනුපූරක ගුණ කිරීම b එකතු කිරීම a වැඩි කිරීම b එකතු කිරීම a වැඩි කිරීම b අනුපූරක. එහෙනම් අපි බලමු මේක සරල වෙන්න පුළුවන්. සරල කරන්න කලින් අපි නිකන් සර්කිට් එක බලමු. පළවෙනි එකේ කියන්නේ මොකද්ද? y සමානයි a ධන b. දෙවෙනි එක කම්බිනේෂන් එකක් ඒක අපි පොඩ්ඩක් කියමු. තුන්වෙනි එක y සමානයි a වැඩි කිරීම b. හරි නේද? එතකොට මෙන්න මේ කම්බිනේෂන් එකේ බලමු අපි. පළවෙනි AND ගේට් එකේ තියෙන්නේ y සමානයි a අනුපූරක. a අනුපූරක ගුණ වෙලා තියෙනවා කාගෙන්ද? b වලින්. a අනුපූරක ගුණ කිරීම b එකතු කිරීම. OR ගේට් එකක් තියෙන්නේ OR ගේට් එකක් තියෙන එහෙනම් එකතු කිරීම. දෙවෙනි AND එකේ තියෙන්නේ කෙලින්ම මේ බලන්න මේකෙන් a නිකම්ම ඇවිල්ලා තියෙනවා මෙතනට. a b. එහෙනම් a අනුපූරක වැඩි කිරීම b එකතු කිරීම ab එකක් හරි. එකතු කිරීම a වැඩි කිරීම b අනුපූරක. a කෙලින්ම ඇවිල්ලා තියෙනවා b අනුපූරක. එහෙනම් මොකද්ද? තුන්වෙනි එකක් හරි. එහෙනම් මෙන්න මේ සමීකරණයට අදාළව මේ ලොකු සර්කිට් එක හරි. ඊගාවට අපි බලන්න ඕනේ මොකක්ද? අපි බලන්න ඕනේ මේක සරල වෙනවද කියලා. එතකොට සරල වෙන විදිය මේ වෙලාවේ මට පැහැදිලි කරන්න වෙලාවක් නැහැ. ඒක නිසා මම සරල කරලා අගාල ඕගලන්ට පිළිතුර කියන්නම්. එතකොට මේක සරල කළාම මම කිව්වා මම දැන් සරල කරන විදිය කියලා දෙන්න යන්නේ නැහැ වෙලාවත් එක්ක. මේක සරල කළාම අපිට අවසාන පිළිතුර එනවා y සමානයි a ධන b කියලා. එහෙනම් මෙන්න මේ ගේට් එකට අදාළ තත්ත්වයක් මේ සමීකරණයට අනුව මෙන්න මේ ගේට් එකක් ගැලපෙනවා. එහෙනම් අපිට a හා b කියන පිළිතුරු දෙක. එතකොට a සහ b පමණයි. එහෙනම් හතරවෙනි පිළිතුර. අපි යන් ඊගාව ප්‍රශ්නෙට. තාර්කික පරිපථ හතරක් දැක්වෙනවා. එතකොට ඒකේ කියනවා පළවෙනි එකේ තියෙන්නේ x NOR ගේට් එකක්, AND ගේට් එකක්, OR ගේට් එකක්, කම්බිනේෂන් එකක්. අපි ඒක ගැන පස්සේ කතා කරමු. ස්විච් දෙකක් ආධාරයෙන් පාලනය වෙන විදුලි බුබුලක්. ස්විච් දෙකම විවෘතව ස්විච් දෙකම සමූර්තව පවතින විට දැල්වී තිබිය යුතුය. එසේ නොවන විට නොදැල්වී තිබිය යුතුය. මේ සඳහා භාවිතා කළ හැකි තාර්කික පරිපථය තාර්කික පරිපථ වනුයි. හරි. එතකොට අපිට කියනවා මොකද්ද? ස්විච් දෙකකින් පාලනය වෙන විදුලි බුබුලක් තියනවලු. ස්විච් දෙකම ඔන් එකේ හරි ස්විච් දෙකම ඕෆ් එකේ හරි තියෙනකොට විතරක් බල්බ් එක පත්තු වෙන්න ඕනි. එහෙම නැත්නම් බල්බ් එක පත්තු වෙන්න ඕනි නෑ. එතකොට අපි මේක සත්‍යතාවක් වගේ මුටක් ගන්න. සත්‍යතාවක් කෙටියෙන් ගහගත්තාම ලේසියි. එතකොට ඕගලන්ට එනවා ඉන්පුට් දෙකක් තියෙනවා AB කියලා ස්විච් දෙකක්, අවුට්පුට් එකක් තියෙනවා Z කියලා. බිඳුව 1 1 බිඳුව 1 1. මොනතරයි අවස්ථාව විසරණය වෙන්නේ. එතකොට අපිට කියන්නේ මොකද්ද? ඉන්පුට් දෙකම බිඳුව වුණොත් අවුට්පුට් එක 1 වෙන්න ඕනි. එහෙම නැත්නම් මොකද වෙන්නේ? ඉන්පුට් දෙකම 1 1 වුණොත් අවුට්පුට් එක 1 වෙන්නේ. බිඳුව 1 1 අනිත් අවස්ථාවල බිඳුව. එහෙනම් අපිට පේනවා මේ මොකද්ද? සමාන ඉන්පුට් දෙකම සමාන තර්ක මට්ටමේදී අවුට්පුට් එක 1යි. ඒ කියන්නේ මේක මොකද්ද? x NOR ගේට් එක. x NOR ගේට් එක. එතකොට සංකේතය මොකක්ද? මෙන්න සංකේතය. x NOR එක. එහෙනම් මෙතනින් බලන්න x NOR තියෙන්නේ කොහෙද කියලා? x NOR තියෙන්නේ මොන පිළිතුරේද? x NOR එකක් තියෙන්නේ. එතකොට අපිට එන්නේ එන්න මේ පළවෙනි එක A කියන්නේ x NOR ගේට් එකක්. එතකොට A නිවැරදි. ඊට පස්සේ බලමු මෙතන මේ අනිත් ඒවා එකක්වත් නිවැරදි නෑ. B හා C නිවැරදි නෑ. සංයෝජනයක බලමු. එතකොට පළවෙනි එකේ x වලට බිඳුව දුන්නොත් xy වලට බිඳුව දුන්නොත් මෙතන ඇතුල් වෙන්නේ 1 1 එකවරක් 1 1යි. මෙතන ඉන්නේ බිඳුව. එතකොට බිඳුවයි එකට බිඳුවක් 1යි. එතකොට බිඳුව දුන්නාම පිට වෙන්නේ මෙතනින් 1. ඊට පස්සේ බිඳුවයි 1 දෙමු. එතකොට මෙතන බිඳුව දුන්නාම මේකට ඇතුල් වෙන්නේ 1. මෙතන 1 දුන්නාම ඇතුල් වෙන්නේ බිඳුව.
එක් වරක් බිඳුව බිඳුවයි මෙතනට එන්නේ බිඳුව. ඊට පස්සේ එක් වරක් බිඳුව බිඳුවයි. බිඳුවට බිඳුවක් එකතු කළාම බිඳුවයි. එතකොට බිඳුවයි එකතු වුණාම පිට වෙන්නේ බිඳුව. තුන්වෙනි අවස්ථාව 1 බිඳුව දෙන්න. 1 බිඳුව දුන්නාත් ඔය විදිහම එහෙනම් පිට වෙන්නේ බිඳුව. 1 1 දෙන්න. මෙතනට x වලට 1යි y වලට 1යි දුන්නාම මේ not gate එකෙන් මෙතනට එන්නේ 1 1 එක් වරක් එක 1යි. මෙතනට එන්නේ 1. ඊට පස්සේ මෙතනටත් එන්නේ එක් වරක් එක 1යි. එකට එකක් එකතු කළාම 1යි. එහෙනම් මෙන්න මේ d පිළිතුරත් නිවැරදි. a හා d කියන දෙකම නිවැරදි. එහෙනම් අපි බලමු a හා d කියලා පිළිතුර තියෙන්නේ කොයිකද කියලා. a හා d පමණයි හතරවෙනි පිළිතුර. ඒකත් එහෙනම් පැහැදිලි. අපි යන් ඊගා ප්‍රශ්නෙට ඉක්මනින්. ඔන්න මේවත් විතරම එන ප්‍රශ්න. විද්‍යුත් චුම්බක තරංග සම්ප්‍රේෂණය. මේ පාඩමත් විශේෂයෙන් MCQ වලට අදාළයි. එකම කාල පරිමාණයක රැඳ ඇති පහත විද්‍යුත් තරංග මූර්ජනයට අදාළව සලකා බලන්න. මොඩියුලේෂන්. විද්‍යුත් චුම්බක සම්ප්‍රේෂණයේදී විශේෂයෙන් අපි කරන්නේ වාහක තරංගයක් එක්ක විද්‍යුත් චුම්බක තරංගය මූර්ජනය කරලා වැඩි දුරක් සම්ප්‍රේෂණය කරනවා. එතකොට තරංග මූර්ජනාකාර දෙකයි. එකක් තමයි විස්තාර මූර්ජනය, අනික සංඛ්‍යාත මූර්ජනය. සංඛ්‍යාත මූර්ජනයේදී වෙන්නේ අර තරංගයේ උස වෙනස් වෙන්නේ නැහැ. මූර්ජිත තරංගය කියන්නේ අපි මූර්ජනය කරන අර විද්‍යුත් චුම්බක තරංගයේ උසේ වෙනසක් වෙන්නේ නැහැ. සංඛ්‍යාතය අඩු වැඩි වෙනවා. සංඛ්‍යාතය ඇකිලෙනවා, දිග ඇරෙනවා. විස්තාර මූර්ජනය කරනකොට වෙන්නේ අර මූර්ජනය කරන තරංගයේ විද්‍යුත් චුම්බක තරංගයේ උස වෙනස් වෙනවා. විස්තාරය වෙනස් වෙනවා. ඔන්න ඔකයි වෙනස තියෙන්නේ. මම කෙටියෙන් පැහැදිලි කළේ වේලාවත් එක්ක. එතකොට අපෙන් අහනවා සංඥාව වාහකයේ විස්තාර මූර්ජිත තරංගය හා සංඛ්‍යාත මූර්ජිත තරංගයේ අනුපිළිවෙල. මෙන්න මේ A කියන්නේ මම මෙතනින් විස්තර කරනවා. මේ A කියන්නේ අපේ සංඥාව. ප්‍රත්‍යාවන්ත සංඥාව. ඊට පස්සේ මේ B කියන්නේ කවුද? මේ ෆ්‍රීකවන්සි එක වෙනස් වෙන්නේ එකම විස්තාරයක් දෙන මේ තරංගය තමයි මොකද්ද? වාහක තරංගය. එහෙනම් A කියන්නේ සංඥාව, B කියන්නේ වාහකයේ. මම කිව්වා විස්තාර මූර්ජනය කළාම මොකද වෙන්නේ? මෙන්න මේ වාහකයේ විස්තාරය වෙනස් වෙනවා. මේ පේනවා. මේකේ විස්තාරය වෙනස් වෙලා තියෙනවා. මෙන්න මේ ප්‍රධාන සංඥාවට අනුරූපව වාහක තරංගයේ විස්තාරය වෙනස් වෙලා තියෙනවා. සංඛ්‍යාතය වෙනසක් වෙලා නැහැ. එහෙනම් මේ C කියන්නේ කවුද? විස්තාර මූර්ජිත තරංගය. D කියන්නේ දැන් මේකේ ඔයගලන්ට පේනවා. මේකේ වගේම විස්තාරය වෙනසක් වෙලා නැහැ. කවුද වෙනස් වෙලා තියෙන්නේ? සංඛ්‍යාතය නේ. මෙතන ධනාර්ධයක් වෙනකොට සංඛ්‍යාතය වැඩි වෙනවා. මෙතන ඍණාර්ධයක් වෙනකොට සංඛ්‍යාතය අඩු වෙනවා. එහෙනම් මේ තියෙන්නේ කවුද? සංඛ්‍යාත මූර්ජිත තරංගය. එහෙනම් අනුපිළිවෙල මොකද්ද? සංඥාව කියන්නේ A, වාහකය කියන්නේ B, විස්තාර මූර්ජිත තරංගය කියන්නේ C, සංඛ්‍යාත මූර්ජිත තරංගය කියන්නේ D. එහෙනම් අපිට ගන්න හැකි අනුපිළිවෙල මොකක්ද? A B C D. එහෙනම් පළවෙනි පිළිතුර. එහෙනම් පැහැදිලි. අවසාන ප්‍රශ්නේ එකෙත් බලන්න ප්‍රශ්නේ කියවලා ඉන්නවා අපි zoom out කරන්න. ගුවන් විදුලි සම්ප්‍රේෂණය හා සම්බන්ධ විද්‍යුත් තරංග පහත දක්වා ඇත. එතකොට මේ දැන් මේකෙන් ඔයගලන්ට කිව්වා හැකි මේකේ A කියන්නේ කවුද මේ ප්‍රශ්නෙට අදාළ? A කියන්නේ සංඥාව ඉන්පුට් එක. ඊට පස්සේ B කියන්නේ මොකද්ද? මේකේ ඔයගලන්ට පේනවා ෆ්‍රීකවන්සි එක වෙනස් වෙලා මේ. මේ හරිය සංඛ්‍යාතය වැඩි වෙලා මේ හරිය අඩු වෙනවා. එහෙනම් මේ තියෙන්නේ B කියන්නේ සංඛ්‍යාත මූර්ජිත තරංගය. C කියන්නේ සංඛ්‍යාත වෙනසක් වෙලා නැහැ, විස්තාරයක් වෙනසක් වෙලා නැහැ. C කියන්නේ කවුද? වාහකය. D කියන්නේ කවුද? විස්තාරය වෙනස් වෙලා සංඛ්‍යාත වෙනසක් වෙලා නැහැ. D කියන්නේ එහෙනම් කවුද? විස්තාර මූර්ජිත තරංගය. ඉහත තරංග ආකාර අතුරින් සංඛ්‍යාත මූර්ජිත තරංගය වෙනුයි. A කියන්නේ සංඥාව ඉන්පුට් එක. B කියන්නේ සංඛ්‍යාත මූර්ජිත තරංගය. C කියන්නේ වාහකය. D කියන්නේ විස්තාර මූර්ජිත තරංගය. අපෙන් අහන්නේ කවුද? සංඛ්‍යාත මූර්ජිත තරංගය එහෙනම් කවුද? B පමණයි. B. එහෙනම් දෙවෙනි පිළිතුර. ඔන්න එහෙනම් ඔයගලන්ට බොහොම පැහැදිලි. එහෙනම් ඔයගලන්ට දැන් බොහොම හොඳින් මම හිතන්නේ පැහැදිලි මේ ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයට අදාළව විභාගයේ MCQ ප්‍රශ්න සඳහා ලැබෙන ප්‍රශ්න මොනවද ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයට අදාළව ඒවට නිවැරදිව පිළිතුරු තෝරගන්නේ කොහොමද කියන එක. එතකොට මේ වීඩියෝ එකෙන් අපි ගොඩක් දේවල් ආවරණය කරන්න උත්සාහ කළා. ඒක නිසා මම හිතන්නේ ඉදිරියේදී පැවැත්වෙන විභාග සඳහා මුහුණ දෙන ඔබට මේවා ඉතාම වැදගත් වෙයි. මේ ඉලෙක්ට්‍රොනික කොටස් ටික විතරයි අපි දැනට කතා කළේ. අපි
බලාපොරොත්තු වෙනවා කාල වේලාව තිබුණොත් ඉදිරියේ ඉලෙක්ට්‍රිකල් ශාස්ත්‍රයේ MCQ ප්‍රශ්න වලට අදාළව එන ගැටලු මොනවද ඒවට අදාළ පිළිතුරු කොහොමද නිවැරදිව තෝරාගන්නේ විදුලිය ශාස්ත්‍රයේ ගැටලු මොනවද පිළිතුරු කොහොමද නිවැරදිව තෝරාගන්නේ කියලා කතා කරන්න. ඊට අමතරව විශේෂයෙන් ඊට අමතරව දැන් අපි MCQ කොටස ගැන විතරක් නෙමෙයි රචනා ප්‍රශ්න වලත් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී කතා කරන්න කොහොමද මේ රචනා ප්‍රශ්න මොන වගේ ශාස්ත්‍ර වලින්ද යොමු වෙලා තියෙන්නේ ඒවට නිවැරදිව පිළිතුරු සපයන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලන්ට මේ සියලුම දැනුම අරගෙන විභාගය සඳහා ඉහළ ප්‍රතිඵලයක් ලබා ගන්න අවස්ථාව හිමි වෙන්න කියලා අප ප්‍රාර්ථනා කරන අතරේ විශේෂයෙන් මතක් කරනවා සියලුම දෙනාත් එක්ක මේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂය හදාරන සියලුම දරුවොත් එක්ක ඔබේ හිත මිත්‍රාදීන් එක්ක මේ වීඩියෝ ෂෙයා කරන්න උන්ටත් මේ දැනුම ලංකාව පුරා විසිරී ඉන්න සියලුම දරුවන්ට ගලා යා යුතු නිසා. මොකද හේතුව මේ අපි ප්‍රාථමික මධ්‍ය විද්‍යාලයේ වශයෙන් කරන සත්කාරයක් අපිට අදාළ සම්පත් වලින් අපිට තියෙන සම්පත් වලින් මේ දැනුම සමාජගත කිරීම තමයි අපේ බලාපොරොත්තුව. මොකද හේතුව මම හැමදාම කියන දෙයක් ඉලෙක්ට්‍රොනික අමාරුවක් නෙවෙයි. ඉලෙක්ට්‍රොනික කියන්නේ අමාරු විෂයක් නෙමෙයි. එක්ක ඔබට මේ කරුණු ග්‍රහණය වෙලා ඔබ ග්‍රහණය කරගෙන තියෙන ක්‍රමයේ දෝෂයක්. එහෙම නැත්නම් ඔබට මේ කරුණු උගන්වලා තියෙන ක්‍රමවේදයේ ගැටලුවක්. එහෙම නොවෙන්න ඉලෙක්ට්‍රොනික කොහොම පහසුයි. ඒක නිසා ඒ පහසු විෂයෙන් පහසු කොටසෙන් විභාගය සඳහා ජය ලබන්න උපරිම ලකුණක් උපයා ගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව සමගින් අදට අපි ඔබෙන් සමුගෙන යනවා.